සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බික්කු වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයන් දෙකක්. අත්තනා වෝද යත්තානං පටිමා සේත අත්තනු සෝ අත්ත ගුත්තෝ සතිමා සුඛං බික්කු විහාහිසි අත්තාහි අත්තනෝ නාතු අත්තාහි අත්තනෝ ගති තස්මා සංඥාමයත්තානං අස්සං භද්‍රංව වානිජෝති. මේ ගාථා රත්නයන් දෙක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඊතා දුප්පත්ව ඉඳලා පස්සේ කාලේ ශාසනය පැවිදි වෙලා ගුණධර්ම සම්පූර්ණ කරලා තමා විසින් තමාටම අවවාද කරගෙන සසරින් මිදිච්ච වීර්යවන්ත සත්පුරුෂ භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන උන්වහන්සේ පිළිබඳව කරුණු කාරණාව මුලින් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඊටාම දුප්පත් පුද්ගලයෙක් එක දවසක් කඩමලු වස්ත්‍රයක් ඇඳගෙන හීහාණ්ඩ නගුලකුත් කරී තියාගෙන මාර්ගයේ ගමන් කරනකොට එක භික්ෂූන් වහන්සේ නමක් මේ දුප්පත් පුද්ගලයා දැකලා ඒ දුප්පත් පුද්ගලයාගෙන් අහනවා, ඔබ බොහෝම දිලිඳු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ ජීවිතය ගත කිරීම සඳහා යමක් හරි හම්බ කරගන්න ඔබ බොහෝම දුක් විඳිනවා. නරකද පැවිදි වුණොත් කියලා ඇහුවා. ඒ වෙලාවේ අර පුද්ගලයා කියනවා, අනේ ස්වාමීනි, පැවිදි වෙන්න තියෙනවනම් කොච්චර හොඳද? මමත් ඒකට කැමතියි. ඒත් ස්වාමීනි, මාව පැවිදි කරන්නේ කවුද කියලා ඇහුවා. මේ දුප්පත් මම පැවිදි කරන්නේ කවුද? අර භික්ෂුන් වහන්සේ සඳහන් කළා, ඔබ පැවිදි වෙන්න කැමති නම් මං ඔබව පැවිදි කරන්නම් කියලා.
මේ පුජ්‍යලයා ඒකට බොහෝම සතුටෙන් එකඟ වුණා. අර භික්ෂූන් වහන්සේ ඒ පුජ්‍යලයා විහාරයට එක් කරගෙන ගිහිල්ලා තමන් අතින්ම ඒ පුද්ගලයා නාවලා පිරිසිදු කරලා කෙස් රැවුල් බාලා පැවිදි කළා. පැවිදි වුණාට පස්සේ තමන් ඇඳගෙන හිටපු ගිහි කඩමල්ල අර නගුලෙම ඔතලා ඒ නගුලත් මළුව කෙරවලේ තිබිච්ච ගහක ඉල්ලුවා. දැන් පැවිදි වෙලා ටික කාලයක් ගත වෙනකොට මේ භික්ෂූන් වහන්සේට මේ පැවිද්ද පිළිබඳව නැවත ඇල්මක් නැතුව ගියා. හැබැයි දැන් උපසම්පදාවත් ලබලා ඉන්නේ. නමුත් මේ පැවිදි ජීවිතය පිළිබඳව දැන් තියෙන්නේ පෞද්ගලික කලකිරීමක්. අකමැත්තක්. ඒ නිසා අන්තිමට තීරණය කළා සිවුරු ඇරලා ගෙදර යනවා කියලා. සිවුරු අඳින්න ඇඳගන්න හැමතැනම වස්ත්‍ර කැබැල්ලක් හෙව්වා. නමුත් ඔහුට වස්ත්‍රයක් ලැබුණේ නැහැ. අන්තිමට තීරණය කළා පැවිදි වෙන දවසේ ගලවලා නගුල උඩින් දාලා ගහේ එල්ලලා තියෙන වස්ත්‍ර කෑල්ල හරි ඇඳගෙන දැන් ඉතින් යන්න ඕනේ කියලා. ඒ වස්ත්‍ර කෑල්ල අරගෙනීමේ බලාපොරොත්තුවේ ඒ වෙලාවේ ඔහු අර ගහ ළඟට ගියා. ගිහිල්ලා උඩ බලහම නගුලයි වස්ත්‍රයයි දෙකම දැක්කා. මහාන වෙන්න ඉස්සරලා තමන් ගත කරපු ඊටාම දුක්ඛිත ජීවිතය ඔහුට ආපහු මතක් වුණා. ඒ භික්ෂුන් වහන්සේටම අවවාද කරගත්තා. ලැජ්ජ නැති පුද්ගලයා මේ කඩමල්ල ඇඳගෙන මේ නගුල අරගෙන අනුන්ගේ බැල මෙහෙවරකම් කර කර මොන තරම් දුක් විඳද. සත්පුරුෂ භික්ෂූන් වහන්සේ නමකගේ අනුකම්පා සහගත ආශ්‍රය ලැබලා ශාසනයේ පැවිදි වෙන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ ඒ උතුම් ප්‍රෞර්ජාවත් ලබාගෙන නැවත ඒ පවිද්ද ගැන උකටලි වෙලා ආයෙත් පරණ දුකට යන්න දහදන්නේ. තමන්ව තමන්ට අවවාද කරගෙන ඒ භික්ෂුන් වහන්සේ ආපහු උකටලී බව නැති කරගෙන විහාරයට ගියා. ආයෙත් ටික දවසක් යනකොට ආයෙත් අර දුක් විඳපු ගිහි ජීවිතය අමතක වෙලා ඒ දුක අමතක වෙලා නැවත ගිහි ගෙදර යන්න හිතාගෙන ආයෙත් අර ගහ ළඟට යනවා වස්ත්‍ර කෑල්ල ගන්න. ගහ ළඟට ගිහිල්ලා උඩ බලලා වස්ත්‍රයයි නගුලයි දැක්කහම ආයෙත් Tamanටම අවවාද කරනවා. විලිලැජ්ජ නැති පුද්ගලයා මොනතරම් දුක්ඛන්දරාවක් ගිහි ගෙදර වින්දද අනුන්ගේ බැල මෙහෙවරකම් කර කර මේ තරම් පූජනීය වන්දනීය පැවිදි ජීවිතයක් ලැබිලා තියෙනකොට ඒකත් හැරලා ආයෙත් අනුන්ගේ බැල මෙහෙවරකම් කරන්න යන්න දාදන්නේ. තමන්ගේ හිතම එහෙම අහනකොට ආපහු හැරිලා යනවා. ආයෙත් දවස් කීපයකින් එනවා. මෙහෙම දවස් කීපෙන් කීපෙට මේ ගහ ළඟට මේ භික්ෂුන් වහන්සේ එනවා යනවා. අනික් භික්ෂුන් වහන්සේලා දැක්කා විශේෂයෙන් එතෙන්ට යනවා. එක දවසක් භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මතුනි හැමදාම අර ගහ යටට යනවා. හැමදාම මොකටද එතෙන්ට යන්නේ කියලා. උන්වහන්සේ සඳහන් කළේ ගුරුන් මුණ ගැහෙන්න යනවා කියලා. ගුරුවරයා මුණ ගැහෙන්නයි ගහ යටට යන්නේ. ශාසනය පිළිබඳව උකටලී බව ඇති වෙලා සිවුරු අරින්න කියලා ගහ යටට ගියහම නගුලයි පරණ වස්ත්‍රයයි දැක්කහම තමන්ගේ හිතම තමන්ට අවවාද කරනවා මොකද්ද උඹ මේ කරන්න හදන්නේ කියලා. උන්වහන්සේ එහෙම සඳහන් කළා.
අනික් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගේ මේ කාරණාව දිහා බලාගෙන hina වුණා. මෙහෙම නගුල ළඟට යනවා. හිත හදා ගන්නවා. ආයෙ විහාරෙට යනවා. ආයෙ නගුල ළඟට යනවා. ආයෙ විහාරෙට යනවා. මෙහෙම කටයුතු කරන මේ භික්ෂුන් වහන්සේ දැකලා භික්ෂුන් වහන්සේ එක දවසක් අහනවා, ඔබ හැමදාම ওই නගුල ගාවට ගියා ආවා ගුරුන් දකින්න යනවා කියලා. නමුත් දැන් යන්නේ නැද්ද? පින්නතර මේ භික්ෂුන් වහන්සේ තමා විසින් තමාටම අවවාද කරගෙන කරුණු කාරණා අවබෝධ කරගෙන දැන් සව් කෙලස් නැසලා රහත් වෙලා ඉන්නේ. අර භික්ෂුන් වහන්සේලා කියනවා යන්නේ නැද්ද දැන් ගුරුවරයා හම්බ වෙන්න? ගුරුවරයා ඉන්න තැනත් ඔබ යන්නේන පාරත් දැන් වල් බිහි වෙලානේ කියලා. උන්වහන්සේ සඳහන් කළා පෙරණන් ගියා තමයි. නමුත් දැන් යන්න අවශ්‍යතාවයක් නැහැ. සියල්ල පිළිබඳව තියෙන බැඳීම අත්හැරලා විනාශ කරලා ඉතින්නේ කියලා. ආන් ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේට කල්පනා කළා මොහු රහත් නොවි රහත් උන බව හඟවමින් බොරු කියනවා කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ගාවට යනකම්ම ඒ කතාව ගියා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා නෑ මහණෙනි මගේ පුතා බොරු කියන්නේ නෑ. ඇත්තටම දැන් සියලු බැඳීම් අත්හැරලා තියෙන්නේ. ඔහු සව් කෙලස් නැසලා රහත් වෙලා ඉන්නේ. ආන් ඒ කාරණාව සඳහන් කරලා තමයි අර මාතෘකා කරගත්ත ගාථා රතනයන් දේශනා කොට වදාළේ. අත්තනා වෝද යත්තානං පටිමා සේත අත්තනා සෝ අත්ත ගුත්තෝ සතිමා සුකං බික්කු විහාහිසි. මොකද්ද පින්නතුනි මේ කියන්නේ? තමන්ටම අවවාද කරගන්නවා. මේක හරි වටින කාරණාවක්. අපි ඕන තරම් වැරදි කරනවා. අපි ඕන තරම් ජීවිතේ ප්‍රමාද වෙනවා. තමන්ට අර්ථයක් කරගන්නවට වඩා තමන්ට අනර්ථයක් කරගන්න තමයි වැඩියෙන්ම වෙහෙසෙන්නේ. අර්ථයක් වෙන දේවල් වලට වෙහෙසෙනවා අඩුයි, කැප වෙනවා අඩුයි. අනර්ථයක් වෙන තැන වැඩියෙන් අපි ගැවසෙනවා. මේ භික්ෂුන් වහන්සේ තමන්ට අවවාද කරගත්තනි. සසුන පිළිබඳව කලකිරීම උපදිනකොට නැවත තමන්ට අවවාද කරගන්නවා. කොයි වගේද? සඳහන් කළා අත්තනා වෝද යත්තානං තමන්ට චෝදනා කරගත්තා. අත්තනා චෝදයත්තාන මහණය නිවන් පිණිස පවත්නා මේ උතුම් ශාසනයේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මචාරී පැවිදි ජීවිතය ඔබ ලබාගෙන කළ යුතු දේ කිව යුතු දේ ඔබ හරියටම කරනවද? ඔබ හරියටම කරනවද? ඔබ හරියටම කරනවද? ඔබ හරියටම කියනවද? කළ යුතු දේවල් කිව යුතු දේවල් මනාව අවබෝධ කරගෙන ඉන්නේ. ඔබේ සිතුවිලි යහපත්ද? ඔබේ සිතුවිලි අයහපත්ද? ඊළඟට අහනවා නිවන් පිණිස පවතිනවද ඔබේ සිතුවිලි? එහෙම නැත්නම් නිවන අරමුණු කරගත්ත සිතුවිලි නෙමෙයිද ඔබට තියෙන්නේ? නිවන් පිණිස නොපවතිනවද ඔබ හිතන දේවල්? පින්නතුනි සඳහන් කරනවා සංඝ මොක්සුව පිණිස නොවන්නේද වන්නේද ඔබේ සිතුවිලි? ආන් එහෙම සඳහන් කරමි තමන්ටම අවවාද කරනවා. සසර බොහෝම භයානකයි. ඒ භයානක දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න සම්මා සම්බුද්ධ ශාසනයේ ලබන පැවිද්ද
මහත් ලොකු උපකාරයක්. සසර දැකලා සසර බය තේරුම් අරගෙන වහවහා මේ සංසාරයෙන් මිදෙන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ සඳහා කටයුතු කරන්න තියෙන හොඳම භූමිය තමයි භික්ෂුවගේ භූමිකාව. සමහර අය පැවිදි වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට උතුම් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න ගිහි ගෙදර ඉඩකඩ මදි නිසා ගිහිගේ අත්හැරලා පැවිදි වෙනවා කියලා. උපවාස කරලා අවසර ඉල්ලලා තියෙන්නේ ගිහි ගෙදර ඉඳලා මහානකම හරියටම සම්පූර්ණ කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ගිහි ගෙදර ඉඳලා සංසාරයෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු ටික හරියටම සම්පූර්ණ කරන්න බෑ කියලා. ඒ නිසායි ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙලා තියෙන්නේ. එතකොට පින්නතුනි මෙතන සඳහන් කරනවා තමා විසින් තමන්ට චෝදනාවක් කරන්න කියලා. බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනය පිළිබඳව පැහැදුණු සිතින් පැවිදි ජීවිතයට ඇතුල් වෙලා කටයුතු කළත් මුලින් තිබිච්ච ශ්‍රද්ධාව හුඟක් දෙනාට පැවිදි භූමියට ආවට පස්සේ නැතුව යනවා. අත්හැරෙනවා. පැවිදි වෙන්න කලින් තිබිච්ච ගෞරවය ශාසනය පිළිබඳව නැතුව යනවා. ඒ කියන්නේ පින්නතුනි ඒ තුලම බැහැලා කටයුතු කරනකොට ප්‍රඥාව මදි නිසා පවට බය අඩු වෙලා යනවා. පැවිද්ද කියන එක ඊට බොහොම පහසුවෙන් මුදුන්පත් කරලා සම්පූර්ණ කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මහණෙනි මේ ලෝකේ අමාරුම කාර්යය මොකක්ද? සාරිපුත්තයන් වහන්සේගෙන් අහපු වෙලාවේ මේ ලෝකේ අමාරුම දේ පැවිදි වෙන එක. ඒ අමාරුම දේ ලබාගත්ත පැවිද්දන්ට තියෙන අමාරුම දේ මොකද්ද? ඊටාම ශ්‍රද්ධාවෙන් වතපිලිවෙත කරන එක. මේ විදිහට කරුණු රසක් දක්වලා තියෙනවා. දුර්ලභයි පැවිද්ද. දුර්ලභා පබ්බච්චා. ඊටාම අමාරුයි පැවිදි ජීවිතය. අපි බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි කෙලින්ම නිවන අරමුණු කරලා සීලයක් සමාදන් වෙලා කටයුතු කරන ඒ භික්ෂුන් වහන්සේලා වහවහා සසරින් මිදෙන්නයි කටයුතු කරන්නේ. ඉතින් සසරින් මිදෙන්න කටයුතු කරනවා නම් අපි හිතන තරම් පහසුවෙන් සංසාරයෙන් මිදෙන්න බෑ. බොහෝම වීරිය කරන්න ඕනේ. බොහෝම උත්සාහ කරන්න ඕනේ. බොහෝම කැප වෙන්න ඕනේ. අකුසලයෙන් ඈත් වෙන්න ඕනේ. පැවිද්ද ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ පැවිද්ද ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න නම් මනා සිහියක් හොඳ කල්පනාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් පැවිද්දගේ සිල් කැඩෙනවා. ඔවුන් දන්නෙත් නැහැ. පරාජිකාවටපත් වෙනවා. මම පරාජිකාවටපත් වුණාද කියලාවත් දන්නෙත් නැහැ. ඉතින් හරි අවාසනාවන්ත තත්ත්වයක්. පැවිද්දෙක් වගේ පෙනී හිටින කෙනෙක්. නමුත් සදහැවතුන් සිල්වතුන් ගුණවතුන් මේ පැවිද්දෙක් කියලා කල්පනා කරලා වඳිනවා පුදනවා. තමන්ට වඩා සිල්වත් අය තමන්ට වඳිනවා. එහෙම ලබන වන්දනාවල් වල ණය ගෙවන්න ගියහම තමයි සංසාරේ බොහොම අසරණ වෙන්නේ. ආන් ඒක නිසා තමන්ට නිතරම අවවාද කරගන්න කියලා දේශනා කළා. තමන්ට චෝදනා කරන්න මොකද්ද මේ කරගන්නේ? උතුම් බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්සාත්ම භාවයක් ලබලා ඊටම දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්දත් ලබලා දැන් මොනවද මේ කරන්නේ? ඔබ කරන වැඩ, ඔබ කියන දේවල්, ඔබ හැසිරෙන විදිහ සුගතිය සඳහා හේතු වෙන විදිහක්ද? නිවන අරමුණු කරගත්ත ගමන් රටාවක්ද?
එහෙම නොවෙයි නම් වහ වහ පැවිද්ද පිළියෙල කරගන්න. ඒක නිවන පැත්තට ගමන් කරන ජීවිතයක් බවට පත් කරන්න. පැවිද්දත් ලබාගෙන නිවන පැත්තට ගමන් කරන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන උතුම් ජීවිතයක් ගත කරන්න යම් කෙනෙක් එළමෙනවා නම් ඔහු මේ ලෝකේ මහා ලොකු ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. ඒ නිසායි Tamanට අවවාද කරගන්න කියලා කියන්නේ. මේ උතුම් ශාසනය පැවිදි වෙලා ඔබ කියන කරන දේවල් නිවනට හේතු වෙනවද? මේ උතුම් ශාසනයේ පැවිද්ද අරගෙන ඒ පැවිදි ජීවිතය තුළ ඉඳගෙන ඔබ හිතන සිතුවිලි යහපත්ද? ඔබට අර්ථයක් කරනවද ඒ සිතුවිලි? එහෙම කල්පනා කර තමන්ගෙන් නිතරම විතර්ක කර තමන්ටම චෝදනා කර හිතට වහල් වෙලා ඒ ගෙවන ජීවිතය ගැන කලකිරෙන්න කියලා දේශනා කළා. කලකිරෙනවා කියලා කිව්වේ ඒ ජීවිතේ සම්බන්ධයෙන්. ඒ ජීවිතයේ සම්බන්ධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ උතුම් ස්වර්ග මෝක්ෂ සැප සම්පත් හොයාගන්න පුළුවන් මාර්ගයට අවතීර්ණ වෙලා ඒ උතුම් මාර්ගයේ ගමන් කරන්නේ නැතුව සසර මාර්ගයේ දිහාට හැරිලා ගමන් කරන එකයි. නමුත් භික්ෂුවක් තමන්ගෙන් විමසිය යුතුයි ඔබ මේ කරගෙන යන කටයුතු ඔබට ගැළපෙන කටයුතුද? ඔබ විසින් කළ යුතු දේවල්ද ඔබ මේ කරන්නේ? පින්නතුනි, ඕක අපි හුඟක් දෙනෙකුට අමතක වෙන කාරණාවක්. අම්මා තාත්තා අත්හැරලා, නෑදෑයෝ අත්හැරලා, සහෝදර පිරිස අත්හැරලා, මේ සියල්ලම අත්හැරලා සතර අපායෙන් ඈතර වෙන්න ඕනේ කියන කාරණාව පදනම් කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නවා. ඒ පැවිද්ද ලබන වෙලාවට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලු දුක් සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලු දුක් නැති කර ගැනීම සඳහා උතුම් නිර්වාණ සම්පත් ලබා ගැනීම සඳහා මේ කසාවත් අරගෙන මාව පැවිදි කරවන්න. සියලු දුක් නසන්න මාව පැවිදි කරවන්න. එහෙමයි ඉල්ලීම කරලා පැවිදි වෙන්නේ. නමුත් ඊළඟට බලන්නකෝ කොයි තරම් දුක්ඛන්දරාවක් ඒ පැවිදි ජීවිතය තුළ තියෙනවද කියලා. විවේකය, නිදහස, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් කැපවෙන්න කාලය කෝ එතකොට? ඒ සියලු දායක පවුල් වෙනුවෙන් යුතුයකම් සම්පූර්ණ කරනවා කියලා ඔවුන්ගේ කටයුතු බොහෝමයකට යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ බොහෝමයක් කටයුතු වලට යෙදෙනවා කියලා කියන්නේ දිනපතාම යෙදෙන්න ගත්තාම තමන්ගේ විවේකයේ ආධ්‍යාත්මික සුඛ විහරණය සඳහා කටයුතු කරන්න තියෙන කාලය තමයි ගෙවිලා යන්නේ. ඒ නිසයි සඳහන් කළේ මොකටද පැවිදි වුනේ? ඒ අර්ථය විතරක් සම්පූර්ණ කරන්න උත්සාහ කරමු. එහෙම නැත්නම් වැඩක් නැහැ. අම්මා තාත්තා අත්හැරලා ආපු නිසා ඒගොල්ලෝ දුක් විඳිනවා ගෙදර. සමහරලාට සහෝදරයන්ට පිහිටක් නැහැ. වැඩි මහල්ලා පැවිදි වෙලා නිසා. මේ ආදී කරුණු රසක් තියෙනවා. ඉතින් මේ හැමෝටම පාඩුවක් ඉතුරු කරලා තියලා ඇවිල්ලා තමන්ගේ කාර්යවත් හරියටම මුදුන්පත් කරගන්නවා නම් තමන්ටත් සතුටුයි, පස්සේ කාලේ ගුරු දෙමව්පියාදීන්ටත් සතුටුයි, සහෝදර සහෝදරියන්ටත් ඒ කාරණාවේදී සතුටුයි.
ඔවුන් සියලු දෙනාම මේ සංසාරයෙන් එතර කරවන්න මහා සත්පුරුෂයෙක් බවට පත්වෙන්න අධික වැඩ කොටස් වලින් අත මිදිලා සීමිත ප්‍රමාණයක් යුතුයකම සඳහා තියාගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය කරන්නයි බුද්ධාන්තරයෙන් ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක් තුලින් අපි වීරිය කරන්න ඕනේ. පැවිදි වෙච්ච පැවිද්දෙකුගේ පැවිදි ජීවිත කාලය තුල මෙතෙක් කරලා තියෙනවා නම් යම් අකුසල් සමුදායක් ගිහි ගෙදර ඉඳලා ඒ සියලු අකුසල් ප්‍රහාණය කරන්නත් කරලා තියෙනවා නම් යම් කුසල් සම්භාරයක් ඒ කරගත්ත කුසල සම්භාරයන් තව තව දියුණුවටපත් කර ගැනීම සඳහා මේ පැවිද්ද සම්පූර්ණ කරගත යුතුයි. අකුසල් ඈත් කරන්න කුසල් ලං කරගන්න පැවිද්දට බොහොම පහසුයි. ඊළඟට සඳහන් කරනවා පටිමාසේ තත්තනෝ තමා විසින් විමසලා පරීක්ෂා කරලා බලන්න කියන එකයි මේ සඳහන් කරලා තියෙන්නේ. මොනවද පින්නතුනි? වත් පිළිවෙත් කරන්නහුට බණ දහම් අහන අයට කමටහන්හි යෙදෙන අයට මෙතන සඳහන් කරන්නේ පින්නතුනි පැවිද්දෙක් විසින් සම්පූර්ණ කළ යුතු මහවත් කුඩාවත් කියලා පැවිදි ජීවිතයේ වත් සමුදායක් තියෙනවා. වත කරන එක බුද්ධවත, ආවාසවත, බත්තග්ගවත, වච්චකුටිවත, ආචාර්යවත, උපාධ්‍යවත මේ ආදී වත් පිළිවෙත් ගොඩක් තියෙනවා පැවිද්දෙකුට. නිවන් උදෙසා යන ගමනේ මානය ආදිය දුරු කරගන්න මේ වත් පිළිවෙත් මහා උපකාරයක් කරනවා අපට. නමුත් සමහර කෙනෙක් උදේ ඉඳලා රෑ වෙනකන් කාලයේ නිකුරුණේම ගෙවලා දානවා. වතක්වත් පූර්ණේ කරගන්නේ නැහැ. වත නැති තැන සිල් නැහැ කියලා බොහොම පැහැදිලිව දේශනා කොට වදාලා. එහෙමනම් පින්නතුනි තමන්ගෙන්ම අහන්න කියලා සඳහන් කළේ. දවස උදා වෙනවා දවස ගෙවෙනවා. අද දවසේ මම කොච්චර වත් කළාද? වත කොච්චර සම්පූර්ණ කළාද? ඒ නිසා මෙතන සඳහන් කරනවා වත් පිළිවෙත් කරන්න උට. ඒ කියන්නේ මනාව වත් පිළිවෙත් කරගත්තද? බණ දහම් අහන අයට. ඒ කියන්නේ භික්ෂුවක් හැටියට දවසකට කොච්චරක් බණ ඇහුවද? පැය 24න් කී කාලයක් බණ අහන්න යොමු වුණාද? ඊළඟට බින්දුතුනි සඳහන් කළා කමඨහන මෙනෙහි කරන්න. භාවනා කරන කර්මස්ථානයේ අරමුණු කරන්න කියලා මෙතන සඳහන් කළේ භාවනා කරන්න කියන කාරණාවයි. එතකොට භික්ෂුවට චෝදනා කරන්න කියනවා දවස ගෙවිලා යනවා. ඔබ වතපිලිවෙත හරියට කළාද? ඔබ බණ දහම් හරියට ඇහුවද? ඔබ ධර්මයේ හරියට ප්‍රගුණ කළාද? ඔබ භාවනාවක් හරියට දියුණු කරගන්නවද? ඒ දේවල් මොකවත්ම නැතුවද මහාන වුණා කියලා මේ ඉන්නේ? දුර්ලභ වූ මහානකම දුර්ලභාපබ්බජ්ජා. ඒ තරම් දුර්ලභ වූ පැවිද්ද බුද්ධාන්තරයක ලබන්න මොන තරම් සංසාරේ පින් කරලා තියෙනවද? ආන්ගේ රැස් කරගත්ත අසීමාන්තික කුසල කර්මයන්ගේ වර්තමාන ප්‍රතිඵලයේ හැටියට සම්මා සම්බුද්ධ ශාසනයක පැවිදි වෙන්න අවස්ථාව ලැබිලත් පැවිදි කෘත්‍ය හරියටම සම්පූර්ණ කරගන්න තරම් ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා වතපිළිවෙත අත්හරිනවා. ඒ නිසා පින්නතුනි කල යුතු පැවිදි කෘත්‍ය හැම එකක්ම අත්හැරලා දානවා. පොතපත කියවන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. සූත්‍ර සජ්ජායනා කරන්නේ නැහැ. බුද්ධ වන්දනා ආදී සිද්ධ කරන්නෙත් නැහැ.
මේ මොකවත් කරන්නේ නැහැ. භාවනාවක් කරන්නෙත් නැහැ. නිකාම්ම ගෙවිල යන පැවිදි ජීවිතයක්. තමන්ට චෝදනා කරන්න. මේ ජීවිතේ මේ විදිහට නිකන් නිකරුණේ ගෙවලා දාන්නේයි. ආයේ කවදද මේ වගේ ජීවිතයක් ලැබෙන්නේ? කොයි කාලික තීරණය වෙයිද? බුද්ධාන්තරයේ කී කාලෙකින් අපිට ලැබෙයිද? ඒ සියල්ල අවිනිශ්චිතයි. නිශ්චිත දේ තමයි ලැබිලා තියෙන බුද්ධාන්තරයේ හම්බ වෙච්ච පැවිද්ද. හම්බ වෙච්ච ජීවිතය. මේ භික්ෂූන්ට විතරක් නෙමෙයි මේක සඳහන් කරන්න වටින්නේ. ගිහි අයටත් එහෙම්මම වටිනවා. පින්නතුනි, ගිහි අයත් හිතලා බලන්න ඕනේ. මේ උතුම් මනුස්ස ජීවිතය අපිට ලැබුණේ පෙර කරපු මහා කුසල් සමුදායක් නිසා. සංසාරේ කරගත්ත අසීමිත කුසලයක් වියදම් කරලා තමයි මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ලබාගෙන තියෙන්නේ. ඒිනුත් සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ඊ타ත්ම උසස්. ඉතින් අපිටත් එහෙම ජීවිතයක් ලැබිලා. ජීවිතේ හම්බුණා, ඇස් දෙක හම්බුණා, කන් දෙක හම්බුණා, නාසය කට හම්බුණා. මේ සියලුම දේවල් අපිට නිවැරදිව නිරෝගීව ලැබිලා තියෙන සංසාරේ කරපු පින් නිසා. අංග ප්‍රත්‍යංගයන්ගෙන් පොහොසත් ජීවිතයක් අරගෙන මේ සංසාර ගමනේ අතිශයින්ම සරු කාල පරිච්ඡේදයක් වෙච්ච ලෞතර බුද්ධ ශාසනයේ පවතින යුගයක මනුලවට ඇවිල්ලා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් සංසාරේ දුක් විඳලා පිහිටවපු සම්මා සම්බුද්ධ ශාසනයේ සමාජිකත්වයේ ලැබලා අපි මොනවද මේ කරන්නේ? එතන සම්මා සම්බුද්ධ ශාසනයේ සමාජිකත්වයේ ලැබලා කියලා මම කීවේ. උපාසක, උපාසිකා, සිල් මාතා, භික්ෂු. මේ හැමෝටම හිතන්න වටිනවා මම මොනවද මේ කරගෙන යන්නේ? මම කරන කාර්යයන් මනුස්ස ජීවිතයට ගැලපෙනවද? මිනිහෙක් හැටියට කළ යුතු සුදුසු දේවල්ද? මම ජීවිතේ මේ කර ඉන්නේ. මෙන්න මෙහෙම තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ. මේ කරන ක්‍රියාව හරිද වැරදිද? නිවැරදිව හරි කියලා වැඩි දෙනෙක් තීරණය කරනවා නම් අපි හරි පැත්තට යන්න ඕනේ. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. සෝ අත්ත ගුත්තෝ සතිමා සුඛං බික්ඛු විහායිසි. මන සිහියක් තියෙන්න ඕනේ. ඒකයි මේ සඳහන් කරලා තියෙන්නේ. යම් කෙනෙක් මන සිහියකින් සුවසේ ජීවත් වෙනවා නම් යම් හේකින් තමන් තමාට පිළිසරණ වෙනවද? කොයි වගේද? ඊතා උතුම් අස්වැයෙක් ඉන්න පුද්ගලයෙක් ඒ අස්වැයාගෙන් මහ ගොඩක් ලාභ ලබන නිසා ඒ අස්වැයා වෙනුවෙන් කළ යුතු යුතුයකම් සමුදාය හැමදාම නොපිරිහෙලාම සම්පූර්ණ කරනවා. පින්නතුනි, ඒ කුසල් සමුදාය හැමදාම නොපිරිහෙලාම සම්පූර්ණ කරනවා කියලා විශේෂයෙන් හිතලා බලන්න. තමන් සම්පූර්ණ කරගන්න ඒ පුණ්‍ය ධර්මයන් තමන්ට මොනතරම් යහපතක් කරයිද කියලා. තමන්ගේ ජීවිතයට මොනතරම් අර්ථයක් කරයිද කියලා. අන් එහෙම හිතලා සතුටු වෙන්න ඕනේ. මං කළේ හොඳ දෙයක්. මං කරන දේවල් හැමෝගෙම යහපතට හේතු වෙන දේවල්. දෙවි බඹුන්ගේ පවා ප්‍රශංසාවට හේතු වෙන දේවල්. අන්න ඒ නිසා දිවා රැ ඉක්ම යනවා. දවසින් දවස මරණය අපි කෙරෙහි ලං වෙනවා. මරු තුරුලට යන්න කලින් මේ උතුම් ජීවිතයෙන් කරගත යුතු හැම කාර්යයක්ම
හරියටම නිවැරදිව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ. අත්තාහි අත්තනෝ නාතු අත්තාහි අත්තනෝ ගතින් ඒ කාරණාව සඳහා තමන් වෙහෙසෙන්නේ නැත්තම් සතර අපායෙන් තමන්ව මුදවගන්න තමන් වෙහෙසෙන්නේ නැත්තම් කවුද අපි වෙනුවෙන් වෙහෙසෙන්නේ? මම වෙනුවෙන් යෙදෙන්නේ නැත්තම් මම වෙනුවෙන් යෙදෙන්න පින්නතුනි වෙන කවුරුවත්ම නැහැ. සංසාරයෙන් එතර යන ගමන වෙනුවෙන් අපිම පමණයි අපි වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. වෙන කාටවත් ඒක කරන්න බෑ. ආන් ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට දක්වනවා තමන් වෙනුවෙන් තමන්ව මේ කාර්ය සම්පූර්ණ කරගෙන තමන්ගේ ජීවිතයට මහා අර්ථයක් සාධාරණයක් කරගන්න අතරතුර දවල් රැය ගෙවිලා යනවා. තමන්ම තමා ගැන විමසන්න කියලා. විමසලා අර්ථයක් කරගන්න. තමන් විසින්ම රකින්නාලද සිහිය ඇත්තෙක් සුව ඇත්තෙක් වෙන්න. සිහිය ප්‍රඥාව ඇති කෙනෙක් හැටියට ජීවත් වෙන්න. සිහිය ප්‍රඥාව නැති හැමතැනම අපිට අනර්ථයක්ම සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනි අපි සඳහන් කළේ තස්මා සංඥා මයත්තාන තස්මා සංඥා මයත්තෑන තමන් විසින් සම්පූර්ණ කරගත යුතු හැම කුසල කර්මයක්ම අත් නොහැර සම්පූර්ණ කරන්න. ඒ මොන වගේද? අස්සම් භද්‍රංව වානියෝති. ඊතා විශේෂ ශ්‍රේෂ්ඨ අජානීය අශ්වයෙක් ඉන්න පුද්ගලයෙක්. ඒ අශ්වයා දවසකට 3 පාරක් විතර නාවනවා. ඒ අශ්වයාට මදුරුවන්ගෙන් කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. අන්‍ය සත්වයන්ගෙන් හිරිහැරයක් වෙන්න දෙන්නේ නැහැ. ආහාර පාන වලින් හිග කරන්නේ නැහැ. බේත් හේත් වල අඩුවක් නැහැ. සතුට විනෝදයේ විවේකය ඇති තරම් දීලා තියෙනවා. එයි මේ අශ්වයා මේ තරම්ම රකින්නේ. ඒ අශ්වයා නිසා Tamanට ලාභ උල්පතක් ගලාගෙන එනවා. ධන උල්පතක් ගලාගෙන එනවා මේ අශ්වයා නිසා. අන්න ඒක නිසා ඊතා ආදරයෙන් මේ අශ්වයා සුරක්ෂිත කරන්න ඕනේ. ඊටාම පරිස්සමින් මේ අශ්වයා සුරක්ෂිත කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආන් ඒ පුද්ගලයා යම්සේ ඒ වටිනා අශ්වයා රකින්නවද මෙලව උපන් යම් සත්වෙක් වේද ඒ හැම කෙනාම තමන්ගේ ආත්මය රකින්න ඕනේ. සතර අපායට යා නොදී මේ ජීවිතේ මනාව ආරක්ෂා කරගන්න ඕනේ. අර පුද්ගලයා අශ්වයා වෙනුවෙන් කොච්චර දේවල් කරනවද? එවනම් අපි වෙනුවෙන් කොච්චර දේවල් කරන්න එපාද? මේ තර්කය හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය තුළ තියාගන්න ඕනේ. ඔහු අශ්වයා පරිස්සම් කරනවා වගේ කෙලස් වලට බර වෙච්ච මේ හිත හැම වෙලාවෙම කෙලස් කරාම දුවගෙන යනවා. හිවලෙක් අමු සොහොනට දුවන්නම කැමති. නාගයා කුණු ගොඩටම කැමති. මේ ආදි වශයෙන් අපේ හිත අකුසලයටම කැමති. ආන්ගේ අකුසලයටම කැමති අකුසලයටම බර වෙච්ච ඒ හිත කුසල් පැත්තට යොමු කරලා කුසලයට හරවලා යහපත් මාර්ගයේ ගමන් කරවන්න විශාල වීරියක් තියෙන්න ඕනේ පින්නතුනි. ඒකනේ මේ සංසාරේ මෙච්චර දුක. සතර අපායෙන් නිරය කියලා සඳහන් කරාම මේ හැම නිරයක්ම
නිරිසත්තුන්ගෙන් පිරීලා ඉතිරිලා ඉන්නේ. සඳහන් කරනවනේ අවීචිය. අබ ඇටයක් උඩ ඉඳලා දැම්මහම බිමට වැටෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා. නිරිසත්තුන්ගෙන් කොයිතරම් පිරීලාද? නලයකට ඊයම් වැක්කිරුවාම උණු කරලා අතුරු සිදුරු නැතුව ඒ නලයේ පිරීලා යනවා වගේ අපි සංසාරي කරගත්ත මහා අකුසල කර්මයන් කොයි තරම්නම් තියෙනවද? සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා ඒ අකුසල කර්මයන්ගෙන් අත මිදෙන්න කටයුතු කරන්න යමෙකුට පුළුවන් නම් ඔහු මේ ජීවිතේ මහා ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. පින්නතුනි උත්සාහ කරන්න. වීරිය වඩන්න. ගිහි පැවිදි හැම කෙනෙක්ම තමන් කවුද කියන කාරණාව හොඳට දැනගෙන ඉන්න. මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර අයට බොහෝ දේවල් ලැබිලා තියෙන බවත්, සමහර අයට එදිනෙදා වේලවත් ආහාරයට යමක් නැති බවත් අපි සමාජය තුලින් ඕන තරම් දකිනවා. හිත සංවර කරගෙන තමන්ට උවමනා විදිහට හිත මෙහෙයවගෙන බොහෝ කුසල ධර්මයන් තුල නිරත වෙච්ච නිසා බොහොම සතුටින් මරණ මංචකයේදී ඇස් දෙක පියා ගන්නවා. ඇයි පින්නතුනි? මරුණට කිසිම බයක් නැහැ. හේතුව මොකද්ද? මැරිලා උපදින්නේ සුගතියක. මීට වඩා හොඳ තැනක් නම් තියෙන්නේ උපදින්නේ. කවුද පින්නතුනි එහෙ යන්න අකමැති? මීට වඩා හොඳ තැනක් තියෙනවනම් මොකටද එහෙ යන්න අකමැති? නමුත් සිල් ගුණ ආරක්ෂා කරන කෙනාට ඊටාම හොඳ තැනක් තමයි ලැබෙන්නේ. මේ සංසාරයෙන් ඊතර යන්න ප්‍රයෝජන ගන්න මනා සරණක් පිහිටක් ලැබෙනවා. මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් ඒ ලැබෙන පිහිට සරණ සීමා සහිත වෙන්න පුළුවන්. නමුත් Taman මාර්ගයට උත්සාහ කරන්න ගත්තහම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අදෘශ්‍ය මානව ඉඳගෙන Taman ආරක්ෂා කරනවා. ඒ විතරක්ද අපේ ආරක්ෂක දේවතාවරු ගුණදම් පුරන අයට ආරක්ෂක දෙවිවරු ඉන්නවා. අපි පින් අනුමෝදන් කරනෝනේ අපගේ ආරක්ෂක දෙවියෝද කියලා. ආන්ගේ ආරක්ෂක දෙවිවරු ඒ ජීවිතවලට හොඳට ආශිර්වාද කරනවා. ආරක්ෂක දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ගුණපුරන පුද්ගලයා පැත්තට හැරෙනවා, යොමු වෙනවා. ආන්ගේ ආරක්ෂාව රැකවරණයේ එක්ක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල අපි බලාපොරොත්තු වෙනවා නම් යම් ගමනක් යන්න අකුසලයට බර හිතට පෞද්ගලිකව තමන් විසින්ම චෝදනා කර කර ඔබ කවුද, මොනවද කරන්න හදන්නේ, ඔබ විසින් මොනවද කළ යුත්තේ, ඔබ විසින් කළ යුතු හැමදේම මනාව නිවැරදිව පූර්ණේ කරලද සදහැවතුන් ගෙනල්ලා දෙන මේ දන් වේල පවා වළඳන්නේ, මේ යහන් වල පවා සැතපෙන්නේ, මේ ගෙවල් තුල ජීවත් වෙන්නේ ඒ කාර්ය සම්පූර්ණ කරලද? ඔබට අයිතියක් තියනවද ඒ කාරණාව සම්බන්ධයෙන්? ආන්ගේ නිසා පින්නතුනි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ සංසාරයෙන් ඊතර යන වැඩපිළිවෙලක් හදාගන්න. ඒ සඳහා වීරිය ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍යයි. සිහිය කියන කාරණාවත් අත්‍යවශ්‍යම කරුණක්. සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරලා කුසල් අකුසල් හඳුනාගෙන අකුසලයේ බැහැර කරලා කුසලයේ වැළඳගෙන උතුම් වූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් පොහොසත් ශ්‍රේෂ්ඨ වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගන්න, පවත්වන්න, එවන් ජීවිතයක් වෙනුවෙන් සිත් පහල කරගන්න
භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබටත් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා.